හරි. ව්‍යාපාර සමාජයකින් හා ආචාර ධර්ම කියන අපේ දෙවෙනි පාඩම යටතේ දෙවෙනි නිපුණතා මට්ටම තමයි පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් තිරසාර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරය අගය. හරි. අපි එතකොට මේ නිපුණතා මට්ටමට අදාළව විෂය කරුණු සාකච්ඡා කරගෙන යමු. හරි. බලමු මුලින්ම තිරසාර සංවර්ධනය. හරි. මොකක්ද මේ තිරසාර සංවර්ධනය කියලා අපි කියන්නේ? හරි. අපි ගත්තොත් අපිට ජනමාධ්‍ය තුල මේ වචන නිතර අහන්න ලැබෙනවා. ඒ වගේම විවිධ සංකල්ප වල තිරසාර සංවර්ධනය. ඒතර විවිධ ආයතන විසින් මේ සංකල්පය අපි කියනවා. පාසල තුලත් අපි මේක කතා කරගෙන යනවා. හරි. එතකොට මොකක්ද මේ තිරසාර සංවර්ධනය කියලා අපි සරලව හදන්නේ. අපි ගත්තොත් අපි සරලවම කිව්වොත් තිරසාර සංවර්ධනය කියලා කියන්නේ අනාගත පරම්පරාවේ පරිභෝජන හැකියාව උල්ලංඝනය නොකරමින් වර්තමානයේ උපරිම කාර්යක්ෂමතාවෙන් පරිභෝජනය කරනවා කියන එක. එහෙම නැත්නම් අපි ගත්තොත් අපේ සතු ආර්ථිකයක් සතුව තියෙන සම්පත් අනාගත පරම්පරාවටත් ඉතුරු කරමින් වර්තමානයේ තියෙන සම්පත් කාර්යක්ෂමව පරිභෝජනය කරනවා. ඒ වගේම තමයි ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට පෙළඹෙනවා. එතකොට ඒකේ සරල අදහස අනාගත පරම්පරාව වෙනුවෙන් අපි වර්තමානය කරන ආයෝජනයක් විදිහට අපිට මේ තිරසාර සංවර්ධනය හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනුත් තිරසාර සංවර්ධනය අරමුණු විදිහට විවිධ රටවල් වලට විවිධ කලාප වලට වර්ග කරලා දක්වලා තියෙනවා. ඒතර මෙන්න මේ தত্ত্ব අපි ළඟා කරගත යුතුයි. අපි ගත්තොත් එහෙම අර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය, එතකොට කැලෑ එලි පිහෙලි කිරීම, එතන මෙන්න මේ වගේ தত্ত্ব වලට එරෙහි වෙමින් මේ තිරසාර සංවර්ධනය කියන සංකල්පය ලෝක මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ සබ්ජෙක්ට් එක තුලත් අපි තිරසාර සංවර්ධනය කියන මේ මම කලින් කියපු අදහස යටතේ අපි ප්‍රධාන කොටස් තුනක් යටතේ අපි ඉගෙන ගන්නවා. හරි. අපි මුලින්ම එහෙනම් තිරසාර සංවර්ධනය කියන කාරණයට අපි ලියපු පැහැදිලි නිර්වචනය එහෙම නැත්නම් අදහස අපි මෙතන ලියාගෙන ඉමු. හරි. අපි එහෙනම් මුලින්ම ලියාගමු තිරසාර සංවර්ධනය යනු කියන කාරණය යටතේ මෙතන ස්ථානයේ ලියා ගන්න. අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනයයි. වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනයයි. හරි. එතකොට අපි එන්නේ ඒ විදිහට තිරසාර සංවර්ධනය කියන එක සරලව අදාගත්තා. එහෙම නැත්නම් අපි කියන්නේ අපි අනාගත පරම්පරාවටත් අපේ සම්පත් ඉතුරු කරලා අපි වර්තමානයේ සීමිතව පරිභෝජනය කරනවා කියන එක තමයි ඒකේ අදහස. හරි. ඊතර බලමු තවත් අපි තිරසාර සංවර්ධනයට අදාළ කරුණු කිහිපයක් වැදගත් කරුණු කිහිපයක් දක්වලා දිනවා. තිරසාර සංවර්ධන සංකල්පය ජනප්‍රියතාවයට පත් කරනු ලැබුවේ 1983 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ පරිසරය හා සංවර්ධනය සඳහා වූ ලෝක කමිෂන් සභාව විසිනි. මේ බ්‍රූන්ලට් කමිෂම ලෙස හඳුන්වයි. එවකට නෝර්වේ රටේ අගමති ධූරය හෙබූ හාලම් බ්‍රූන්ලඩ් මැතිනියගේ සහභාගීත්වයෙන් පත් කරන ලදී. මෙම කොමිෂන් සභාවේ කාර්ය වූයේ ගෝලීය ප්‍රජාව හමුවේ පවතින පාරිසරික අභියෝග හඳුනාගෙන 2000 වර්ෂය වන විට තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමට හැකිවනසේ පාරිසරික ක්‍රමෝපායන් ඇතුළත් වැඩසටහන් සැකසීමයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව තමයි මේක මුලින්ම මේ සංකල්පය ආවේ. එතකොට විවිධ රටවල් වලට ලබා දුන්නා. 2000 වසරකනකොට මෙන්න මේ තත්ත්ව වලට ළඟා විය යුතුයි කියලා. නමුත් මේවා 100%ක් හිටුන්නේ නැහැ. නමුත් සමහර ඒවා මේ තුලින් යම් බලපෑමක් වුණා. පරිසරයට සිදුවන අර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය. ඒතර මෙන්න මේ වගේ කාරණා සම්බන්ධ යම් බලපෑමක් වුණා. නමුත් ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කර තරම්ම සාර්ථකත්වයක් මේක ගෙන දුන්නේ නැහැ. නමුත් ඒ ගත්ත ක්‍රියාමාර්ගය තුළ මේ තිරසාර සංවර්ධනය කියන කාරණයට විශාල රුකුලක් වුණා කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඒක නිසාම තමයි අපි මේ තිරසාර සංවර්ධනයේ මව ලෙස සලකනවා මේ හාලම් බ්‍රූන්ලඩ් මැතිණිය. එහෙම නැත්නම් අපි කතා කරමු නෝර්වේ රටේ අගමැතිවරිය අපිට හඳුනා ගන්න පුළුවන්. හිටපු අගමැතිවරිය අපිට හඳුනා ගන්න පුළුවන්. හරි.
හරි අපි බලමු අපගේ පොදු අනාගතය Our Common Future නමින් 1987 වර්ෂයේදී මෙම කොමිෂන් සභාව තම වාර්තාව ඉදිරිපත් කරමින් තිරසාර සංවර්ධනය අර්ථ දැක්වීම කරන ලදී. මෙම නිසා හාලම් බ්‍රෝන්ඩන් මැතිනිය තිරසාර සංවර්ධනයේ මව ලෙස හඳුන්වයි. හරි අපි ඒ කාරණේ හයිලයිට් කරමු. හාලම් බ්‍රෝන්ඩන් මැතිනිය තිරසාර සංවර්ධනයේ මව ලෙස හඳුන්වයි කියන කාරණේ අපි හයිලයිට් කරමු. හරි. අපි බලමු ඊළඟට. හරි. තිරසාර සංවර්ධනයට අදාළ ශේෂ්ත්‍ර. හරි. අපි ගත්තොත් එහෙම අපි තිරසාර සංවර්ධනය කිව්වේ සරලව මොකද්ද? අනාගත පරම්පරාවේ පරිභෝජන හැකියාව උල්ලංඝනය නොකරමින් වර්තමානයේ අපි සීමිතව කාර්යක්ෂමව පරිභෝජනය කරනවා. නාස්තියවම කරමින්. එතකොට මෙන්න මේ තිරසාර සංවර්ධනය කියන කාරණේ අපි ගත්තොත් සමාන වැදගත්කමක් ඇති කුළුණු තුනක් මත පදනම් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සමාන වැදගත්කමකින් යුතු සංරචක තුනක් මත පදනම් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා තුනම ඉටු වෙනවා නම් තමයි අපි තිරසාර සංවර්ධනයක් කියලා අපි හඳුනාගන්නේ. එතකොට ඒ තුල අපිට දකින්න වෙන කාරණා තමයි එකක් සමාජය, අනිත් එක පරිසරය, අනිත් එක ආර්ථිකය. එතකොට අපි වර්තමානයේ අපි බොහෝ දුරට දකින්නේ අපි ආර්ථික සංවර්ධනයක් කරා විතරයි. ඒතර අපිට ඒක සංවර්ධනයේ විදිහට හඳුනන්න පුළුවන්. නමුත් තිරසාර සංවර්ධනයක් කියලා කියන්නේ මෙන්න මේ ශේෂ්ත්‍ර තුනේම වර්ධනය අපිට හඳුනා ගන්න පුළුවන් තිරසාර සංවර්ධනයේ විදිහට. හරි. බලමු අපි ඒක මෙතන පැහැදිලි කරලා තිනවා. තිරසාර සංවර්ධනයේ ගොඩනැගී ඇත්තේ සමාන වැදගත්කමක් ඇති කොළුණු තුනක් මතය. මේ තිරසාර සංවර්ධන ආකෘතිය ලෙසද හඳුන්වා දිය හැකි අතර ඒවා පහත අයුරින් දැක්විය හැකියි. හරි. අපි මේ කාරණා තුන ලියාගමු. අංක 1 ලියා ගන්න. අංක 1 ආර්ථික තිරසාර සංවර්ධනය. ආර්ථික තිරසාර සංවර්ධනය. ආර්ථික තිරසාර සංවර්ධනය. ආර්ථික තිරසාර සංවර්ධනය. අංක 2 පරිසර තිරසාර ආරක්ෂණය. පරිසර තිරසාර ආරක්ෂණය. පරිසර තිරසාර ආරක්ෂණය. අංක 3 සමාජ තිරසාර සංවර්ධනය. සමාජ තිරසාර සංවර්ධනය. සමාජ තිරසාර සංවර්ධනය. එතකොට අපිට ඔන්න ඔය ආකාරයට හඳුනා ගන්න පුළුවන් මේ තිරසාර සංවර්ධනයට අදාළ ශේෂ්ත්‍ර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ මෙන්න මේ ශේෂ්ත්‍ර තුනේම වර්ධනය කියන කාරණේ. හරි. අපි බලමු. එතකොට පළවෙනි කාරණේ තමයි ආර්ථික තිරසාර සංවර්ධනය. හරි. එතකොට ආර්ථික තිරසාර සංවර්ධනයේදී සිදුවන්නේ අපි මේ ළඟා කරගන්නා ආර්ථික සංවර්ධනයේදී අනාගත පරම්පරාවේ පරිභෝජන හැකියාවට එහෙම නැත්නම් ආර්ථික හැකියාවට බාධාවක් නොවන ආකාරයෙන් පරිභෝජනය කිරීම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් සියල්ලම අපි පරිභෝජනය කරොත් ඒක අනාගතය සඳහා ආයෝජනයක් වෙන්නේ. ඒකට අනාගත පරම්පරාවේ පරිභෝජන හැකියාව උල්ලංඝනය වෙනවා. ඒ වගේම තමයි අපි වර්තමානයේ වැඩියෙන් අපි ප්‍රාග්ධන ආයෝජන කරොත් එහෙම නැත්නම් පරිභෝජනයට නොවන ආයෝජන සඳහා අපි මුදල් වැය කරොත් අනාගත පරම්පරාවේ පරිභෝජන හැකියාව ඒ වගේම ආර්ථික හැකියාව වර්ධනය වෙනවා. එතකොට අපිට පුළුවන් තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා රැකියා අවස්ථා උත්පාදනය කරන්න, නව ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙන්න, පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිරත වෙන්න. ඒතර මෙන්න මේ වගේ කාරණා හරහා වෙන්නේ මොකද? අනාගත පරම්පරාවට ඔවුන්ගේ පරිභෝජන හැකියාව, ආර්ථික හැකියාව වර්ධනය කර ගැනීමට ලැබෙනවා. ඒතර එන්නේ කාරණා අපි හඳුනනවා ආර්ථික තිරසාර සංවර්ධනයේ විදිහට. හරි. බලමු අපි ඒක පැහැදිලි කරලා දිනවා මෙතන කරුණකින්. සාම්ප්‍රදායිකව ආර්ථික වර්ධනය යනු දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. තිරසාර ආර්ථික වර්ධනයේදී සම්පත් පරිභෝජනය අඩු කර ජීවන තත්ත්වය උසස් කිරීම මගින් මානව සුබ සාධනය ඉහළ නැංවීමට අපේක්ෂා කරේ. හරි. අපි ඒ කාරණේ හයිලයිට් කරමු. තිරසාර ආර්ථික සංවර්ධනයේදී සම්පත් පරිභෝජනය අඩු කර ජීවන තත්ත්වය උසස් කිරීම මගින් මානව සුබ සාධනයේ ඉහළ නැංවීමට අපේක්ෂා කරේ. ඒතර මේකෙදි කියන්නේ මොකද්ද? ආර්ථික තිරසාර සංවර්ධනයේදී සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවය ඇති කරනවා කියන කාරණේ තමයි එතනින් අපි පැහැදිලි කරන්නේ. හරි. බලමු.
ලෝකයේ පුරා සිටින ජනතාවගේ උපත්කම නැති කිරීම, උසස් ජීවන තත්ත්වයක් තහවුරු කිරීම මගින් වර්තමාන හා අනාගත පරම්පරාවේ සෞභාග්‍ය හා ආරක්ෂාව සැලසීම හා ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදී ධනය උපයමින් හොඳ ජීවන තත්ත්වයක් ලැබීමට ජනතාව බලවන්ත කිරීම මෙහිදී වැදගත් වේ. තරඟකාරී වෙළඳපොළ මේ සඳහා වැදගත් වන අතර සෑම දෙනාටම දැරිය හැකි මිලකට පරිසර හිතකාමී නිෂ්පද්ද බිහි කිරීම තුළින් තිරසාර ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරේ. අපි ගත්තොත් අපි අර කතා කරන සාමාන්‍ය ආර්ථික කාරක අනාගත පරම්පරාවේ පරිභෝජනයට දායක වන ආකාරයට සිදු කරනවා කියන එක තමයි අපි තිරසාර සංවර්ධනය කියලා හඳුන්වන්නේ. දැන් අපි ගත්තොත් දැන් අපේ වගේ රටවල් වල අපි ස්වභාවික සම්පත් හම්බුන ගමන් අපි පරිභෝජනය කරනවා. හැබැයි අපි දැන් ගත්තොත් බටහිර රටවල් ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් ඔවුන්ගේ තෙල් සංචිත ඔවුන් මේ වෙනකම් පරිභෝජනය කරලා නැහැ. ඔවුන් දැනට ඔවුන් සතුව තියෙන විශාල විදේශ සංචිත ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඔවුන් අරාබි රටවල ඒ වගේම ලෝකයේ අනිත් කලාපවල තියෙන තෙල් සංචිත තමයි ඔවුන්ගේ පරිභෝජනයට යොදාගන්නේ. නමුත් අනාගතයේදී මේ ලෝකේ අපි ගත්තොත් 2050 වගේ වෙනකොට පොසිල ඉන්ධන අතිශය අඩු වෙනවා. එතකොට එන්නේ ඒ වගේ කාලයක් වෙනකොට ඔවුන්ගේ රටේ තවමත් පොසිල ඉන්ධන භාවිතය තියෙනවා. එහෙම නැත්නම් තෙල් සංචිත තියෙනවා. ඒතර ඔවුන් අනාගත පරම්පරාවේ පරිභෝජන හැකියාව අතිශය වැඩි වෙනවා ලෝකයේ අනිකුත් රටවල් වලට සාපේක්ෂව. හේතුව මොකද? ඔවුන් සතුව සම්පත් පවතින. ඒතර ඔන්න ඔය වගේ කාරණා අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් මේ තිරසාර ආර්ථික සංවර්ධනයකට රටක් යන්නේ කොහොමද කියන කාරණා. එකෙන් අදහස් වෙන්නේ නැහැ පරිභෝජනෙන් වැළකී සිටිනවා කියලා නෑ. ඔවුන් කරන්නේ මොකද? ඔවුන් ආර්ථිකය අතින් ශක්තිමත් රටවල්. ඒතර ඔවුන් කරන්නේ අර ඔවුන් සතුව තියෙන සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් සතුව තියෙන විශාල විදේශ සංචිත ඔවුන් යොදා ගන්නවා. ඒතර ඒක එක කාරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟ කාරණේ තමයි පරිසර තිරසාර ආරක්ෂණය. පරිසර තිරසාර ආරක්ෂණය කියලා කියන්නේ අපි ගත්තොත් ස්වභාවික සම්පත් අපි ආරක්ෂා කිරීමට කටයුතු කිරීම. එතකොට මේ ස්වභාවික සම්පත් වල අපි විවිධ ආකාරයේ ස්වභාවික සම්පත් හඳුනා ගන්නවා. අපි වර්ගීකරණය කරන මේ නිපුණතා මට්ටමේ අවසානයේට පාඩමේ අවසානයේට අපි ගත්තොත් ස්වභාවික සම්පත් අපි විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා. සමහර ස්වභාවික සම්පත් තියෙනවා මේවා පාවිච්චියත් සමග නැවත ජනනය වෙන්නේ නැහැ. මේවා අතිශය දුර්ලභ ස්වභාවික සම්පත්. ඒ වගේම තමයි තව ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තියෙනවා. මේවා කොච්චර පාවිච්චි කරත් ඒවේ ෂෙයා වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම පාවිච්චි කරා කියලා ඒ තුල කැපකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් හිරු එළිය වාතය මෙන්න මේ වගේ දේවල්. ඒ වගේම තමයි තව ස්වභාවික සම්පත් જાතියක් තියෙනවා. මේවා පරිභෝජනය කරන්න පුළුවන්. නමුත් අසීමිත ලෙස පරිභෝජනය කරොත් වේකිලා යනවා. නමුත් මේවා නැවත සංරක්ෂණය කරමින් නැවත පුනර්ජනනය කරමින් නැවත පරිභෝජනය කර හැකි සම්පත්. එතකොට අපි තිරසාර පරිසර ආරක්ෂණයකට යනවා නම් මේ ස්වභාවික සම්පත් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි පරිසරය ආරක්ෂා කිරීමේ නිරත වෙන්න ඕන. අපිට පුළුවන් නැවත ජනනය වන සම්පත් ප්‍රතිසංස්කරණය කරන්න. ඒ වගේම අර සීමිත ස්වභාවික සම්පත් ඊටාම සීමිතව පරිහරණය කරන්න. ඒ වගේම තමයි අර අසීමිත සම්පත් වැඩි වශයෙන් භාවිතා කරන්න පුළුවන්. මොකද ඒවා පාවිච්චි කරා කියලා පිරිවැයක් එහෙම නැත්නම් පාවිච්චි කරා කියලා කැපකිරීමක් ඒ සම්පත්වල හිඟවීමක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණ විදිහට අපි ගත්තොත් හිරු එළිය. අපි හිරු එළියෙන් සූර්ය බලය නිපදවීමට හිරු එළිය යොදාගත්තා කියලා අපිට හෙට හිරු එළිය නැති වෙන්නේ නැහැ. ඒක නිසා අන්න ඒ වගේ විදිහට අපිට ස්වභාවික සම්පත් වර්ගීකරණය කරලා මේ අනාගත පරම්පරාව වෙනුවෙන් ඉතිරි කරමින් පරිභෝජනය කරන්න පුළුවන්. හරි බලමු. අපි ඒ කාරණේත් පැහැදිලි කරලා තියෙනවා. පෘථිවි ගෝලය තුල අපට ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. පෘථිවි තලයේ ජීවත් වන සියලු දෙනාටම පිරිසිදු වාතය, ජලය, වාසය කිරීමට සුදුසු භූමියක් මෙන්ම ප්‍රමාණවත් ආහාර නිපදවා ගැනීමට සාරවත් වූ පොළොවක්ද පැවතිය යුතුය. මූලික මිනිස් අවශ්‍යතාව වන වාතය, ජලය, ආහාර හා නිවාස යනාදී ගුණාත්මක භාවයෙන් පැවතීම හා ඒවා ආරක්ෂා කරගැනීමෙන් පවත්වාගෙන යාම මගින් මූලික අවශ්‍යතා සපුරාලීම පරිසර තිරසාර ආරක්ෂණයේ අපේක්ෂාව වේ. පරිසර තිරසාර ආරක්ෂණයේදී ස්වභාවික පරිසරය නොනසා ඵලදායී වෙනස්කම් කිරීම කරනුයේ කෙසේද යන්න පිළිබඳව සැලකිලිමත් වී අනාගත පරපුර වෙනුවෙන් ගෝලීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන මානව ක්‍රියාකාරකම් අපේක්ෂා කෙරේ. හරි. අපි එන්නේ කාරණේ highlight කරමු. පරිසර තිරසාර ආරක්ෂණයේදී ස්වභාවික පරිසරයෙන් නොනසා ඵලදායී වෙනස්කම් කරනුයේ කෙසේද යන්න පිළිබඳව සැලකිලිමත් වී අනාගත පරපුර වෙනුවෙන් ගෝලීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන මානව ක්‍රියාකාරකම් අපේක්ෂා කෙරේ.
එනම් වර්තමානයේ මතුව ඇති ගෝලීය උෂ්ණත්වය වැඩිවීම වනාන්තර විනාශය සාගරවල සීමාව ඉක්මවා මසුන් මැරීම වැනි අහිතකර ප්‍රතිඵල ගැන අවධානය යොමු විය යන කාරණය අපිට ගන්න පුළුවන්. මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිසා සම්පත් පරිසරයෙන් උකහාගත යුතුය. මෙහිදී නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි ස්වභාවික සම්පත් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ස්වභාව ධර්මයට ඇති හැකියාවට වඩා අඩු වේගයකින් මිනිසා විසින් පරිභෝජනය කිරීම මගින් පාරිසරික තිරසාර බව ආරක්ෂා කරගත හැකි. ඒකද කියන්නේ අර සීමිත සම්පත් අතිශය සීමිත විදිහට අපි පරිභෝජනය කරනවා. මොකද මේවා නැවත ජනනය වෙන්න ස්වභාවික පරිසරයට වසර ගණනාව අතිශය විශාල කාලයක් ගත වෙනවා. එතකොට එන්නේ ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි කතා කරපු තිරසාර සංවර්ධනයේ ඊළඟ වැදගත්කමකින් කුළුණු තුනෙන් ඊළඟ කාරණය විදිහට අපි කතා කරන්නේ සමාජ තිරසාර සංවර්ධනය. හරි. සමාජ තිරසාර සංවර්ධනයෙන් අපි අදහස් කරන්නේ ආර්ථිකය තුල කටයුතු කරන සමාජයේ මිනිසුන්ගේ යහපැවැත්ම වර්ධනය කිරීම. එහෙනම් එහෙම නැත්නම් මිනිසුන්ගේ සමාජ තත්ත්වය වර්ධනය කිරීම. අන්‍යයන්ට ගරු කිරීම, අන්‍ය ආගම් වලට ගරු කිරීම, අන් අයගේ මත ඉවසීම, සමාජයේ සියලු දෙනාටම නිදහසේ හැසිරීමට හැකියාව ලැබීම. ඒතර මෙන්න මේ වගේ කරුණු වලින් සමාජයේ මිනිසුන්ගේ සමාජ තත්ත්වය වර්ධනය කිරීම තමයි අපි සමාජ තිරසාර සංවර්ධනය කියලා කියන්නේ. එතකොට අපි දකිනවා සමහර වෙලාවට සංවර්ධිතකමින් අඩු සංවර්ධනයෙන් අඩු රටවල් වල ජාතින් අතර විවිධ ගැටුම් පවතිනවා. හරිද? ආගම් කුල මල ભેද අනුව මිනිසුන් බෙදිලා කටයුතු කරනවා. ඒතර ඒ අනුව තව කෙනෙකුගේ නිදහස අහිමි වෙනවා. තව කෙනෙකුගේ මතයට ගරු කිරීමක් නැහැ. හරිද? ඒතර ඒ තුල සමාජයේ සිදුවන බාධාව තමයි අපි මේ තුලින් අපි පිටු දකින්න බලාපොරොත්තු වෙන්නේ. සමාජ තිරසාර සංවර්ධනය තුලින්. හරි. බලමු අපි ඒකේ අදහස පැහැදිලි කරලා තිනවා. තිරසාර අනාගතයක් තහවුරු කිරීමට නම් ජනතාවගේ අවශ්‍යතා හා උවමනා සමානව සාධාරණව ඔවුන්ට සපුරාලීම හැකි විය යුතුය. එනම් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉහළ ප්‍රමිතියකින් යුතුව ළඟා කරගත හැකි විය යුතු අතරම අන් අයගේ එම අයිතිය දුෂ්‍ය කිරීමක් හෝ උල්ලංඝනය කිරීම නොවිය යුතුය. සමාජ තිරසාර සංවර්ධනයේදී මෙම තත්ත්වය තහවුරු කිරීමට සමානාත්මතාව, සමාජ ප්‍රාග්ධනය, සමාජ ඒකාබද්ධතාව, ප්‍රජා සහභාගීත්වය හා සංවර්ධනය, මානව හිමිකම්, සමාජ වගකීම්, සමාජ සාධාරණත්වය, සමාජයේ සෑම පුද්ගලයෙකුටම ලබා දීම කෙරෙහි සැලකිලිමත් අවධානය කෙරේ. හරිද? අර කියපු කාරණේ තමයි සමාජය තුල තියෙන මේ මිනිසුන් අතර තියෙන අර ලක්ෂණ තමයි. එහෙම නැත්නම් අන්‍යයට ගරු කිරීම, අන්‍යගේ මතයයි විසීම. ඒතර මෙන්න මේ වගේ කාරණා තමයි සමාජ තිරසාර සංවර්ධනයේ අර්ථය අපි හඳුනා ගන්න. එහිදී අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොවන පරිදි වර්තමානයේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම මගින් මානව සංවර්ධනය ඇති කිරීම සමාජ තිරසාර සංවර්ධනයෙන් අපේක්ෂා කරේ. හරි. අපි ඒක හයිලයිට් කරමු. මානව සංවර්ධනය ඇති කිරීම සමාජ තිරසාර සංවර්ධනයෙන් අපේක්ෂා කරේ. හරි. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් මේ තිරසාර සංවර්ධනය කියන සංකල්පය වැදගත්කමකින් සමාන වැදගත්කමකින් යුතු කරුණු තුනක් මත පදනම් වුණා කියලා කතා කරා. එතකොට මෙන්න මේ කාරණා තුනම ඉෂ්ට වෙනවා නම් විතරයි අපි තිරසාර සංවර්ධනය කියන කාරණය හදාගන්නේ. එතකොට අපි මෙතන මේ හිස්තැන් තුනේ මේ තැන් තුනේ අපි ලියාගමු. තිරසාර සංවර්ධනය අපි කුළුණු තුළු විදිහට කතා කරපු සමාජ තිරසාර සංවර්ධනය, ආර්ථික තිරසාර සංවර්ධනය, ඒ වගේම මෙතන අපි ලියාගමු පරිසර තිරසාර ආරක්ෂණය කියන කාරණේ. හරි. එතකොට ඔන්න ඔය කාරණා තුන මේ රූපේ අපි හිස්තැන් තුනේ ලියාගමු. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට තිරසාර සංවර්ධනය කියන කාරණය හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟ කාරණේ තිරසාර සංවර්ධනය සඳහා ව්‍යාපාර වලට දායක විය හැකි ආකාරය. හරි. දැන් මේ කියපු කාරණේ අනුව තිරසාර විභාගෙට මෙහෙම ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕන හරි තිරසාර සංවර්ධනය කියන්නේ කාරණා තුනක් ගැන අපි කතා කරා. එකක් තමයි ආර්ථිකය, අනිත් එක සමාජය, අනිත් එක පරිසරය. එතකොට මෙන්න මේ විවිධ අයුරින් කොහොමද ව්‍යාපාරයකට දායක වෙන්න පුළුවන්? ව්‍යාපාරයට ආර්ථික තිරසාර සංවර්ධනය සඳහා රැකියාව අවස්ථා සපයන්න පුළුවන්. නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙනවා. මොකද අනාගත පරම්පරාවේ පරිභෝජන හැකියාව වැඩි වෙනවා. දැන් අපි හිතමු අපේ රටේ අලුත් නිෂ්පාදිතයක් බිහි කරොත් අපේ රටේ අනාගත පරිභෝජන හැකියාව වර්ධනය වෙනවා. හරිද? පර්යේෂණ හා සංවර්ධන තුලින් නිෂ්පාදිත ක්‍රම වර්ධනය කරන්න පුළුවන්. හරිද? දියුණු තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඔන්න අපිට
තිරසාර සංවර්ධනයේ ආර්ථික පැත්ත වර්ධනය කරගන්න පුළුවන් අවස්ථා. ඒ වගේම තමයි අපි විවිධ සංස්කෘතික උත්සව පවත්වමින් ඒ වගේම විවිධ සංස්කෘතින්ට අනුග්‍රහය දක්වමින් ජාතීන් අතර එකමුතුකම වර්ධනය කරන ඔන්න සමාජ තිරසාර සංවර්ධනයට ව්‍යාපාරදායක වෙනවා. ඒ වගේම තමයි ස්වභාවික සම්පත් සුරකිනවා. රුක් රෝපණ සටහන් සිදු කරනවා. අපි ගත්තොත් එහෙම දිලිඳු සහන බෙදා දීමේ වැඩ සිදු කරනවා. ඒ වගේම අපි ගත්තොත් පරිසරය ආරක්ෂා කිරීම සඳහා විවිධ කාර්යයන් ඉටු කරනවා. එතකොට ඒ තුලින් මොකද පරිසර තිරසාර සංවර්ධනයට දායක වෙනවා. එතකොට මේ විවිධ කාරණා හරහා අපි ගත්තොත් තිරසාර සංවර්ධනයට ව්‍යාපාර වලට දායක වෙන්න පුළුවන් මේ ආකාර තුන සඳහාම. හරි. අපි පැහැදිලි කරලා ලියලා මේවා කාරණා වශයෙන් අපි ඊළඟට කතා කරනවා. හරි. අපි නම් පළවෙනි ස්ථානේ ලියාගමු. හරි. ව්‍යාපාර ආයතනද තම ව්‍යාපාරයේ හා එහි පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා ළඟා කර ගැනීම සඳහා අවශ්‍යතා හා උවමනා ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග හා ක්‍රියාකාරකම් තේරීමේදී අනාගත අවශ්‍යතා සඳහා අවශ්‍ය වන මානව සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් හා වැඩි දියුණු කරමින් කටයුතු කළ යුතුය. එතකොට අපිට අන්න ඒ විදිහට හඳුනා ගන්න පුළුවන් තිරසාර සංවර්ධනයේ ව්‍යාපාර වලට දායක වෙන ආකාරය. හරි. බලමු අපි තවත් පැහැදිලි කිරීමක් තියෙනවා. තිරසාර සංවර්ධනයේ යථාර්ථයක් බවට පත් කර ගැනීම එක් ව්‍යාපාර ආයතනයකට පමණක් හුදකලාව කටයුතු කරමින් කළ නොහැකි වන අතර ඒ සඳහා පාරිභෝගිකයන්ට ඇතුළු සමස්ත ලෝක ආර්ථික ප්‍රජාවම ක්‍රියාකාරීව දායක විය යුතුයි. එතකොට අපි මුලින්ම කතා කරා මේ තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේක එක් පාර්ශ්වයකගේ දායකත්වයෙන් සිදු කරන්න බෑ. තිරසාර සංවර්ධනයේත් අපි කොටස් තුනක් හඳුන ගන්නවා. ඒ වගේම මේක තනි පුද්ගලයෙකුට කරන්නත් බෑ. තනි ආයතනයකට කරන්නත් බෑ. මේක අපි සියලු දෙනාම අපි තනිව අපේ වගකීම ඉටු කරනවා කියන්නේ නිතැතින්ම මේ තිරසාර සංවර්ධනය කියන කාරණේ ඉෂ්ට වෙනවා කියන කාරණේ තමයි මෙතනින් කියන්නේ. එතකොට ඒක මුළු ලෝකයේම අනාගත ජීවීන්ගේ යහපැවැත්ම උදෙසා ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට අපිට තිරසාර සංවර්ධනය හඳුනා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු ආර්ථික තිරසාර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය. එතකොට ආර්ථික කියන කාරණේදී මොනවද අපි කිව්වේ? අනාගතයේ ආර්ථික තිරසාර සංවර්ධනය සඳහා අපිට නව භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්, රැකියා අවස්ථා ලබා දෙන්න පුළුවන්, නව නිෂ්පාදන ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ විවිධ කාරණා හරහා
තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අපිට දායක වෙන්න පුළුවන් කියලා අපි කතා කරා. හරි. අපි කරුණු කිහිපයක් ලියාගමු. අංක 1 අපි ලියාගමු. ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය ඇති කිරීම. අංක 1 ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය ඇති කිරීම. ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය ඇති කිරීම. අංක 2 කාර්යක්ෂමව සම්පත් භාවිතා කිරීම. කාර්යක්ෂමව සම්පත් භාවිතා කිරීම. අංක 3 යහපත් තරඟකාරීත්වය. යහපත් තරඟකාරීත්වය. හරි. අංක 4 ගුණාත්මක නිෂ්පාදනය හා පරිභෝජනය. ගුණාත්මක නිෂ්පාදනය හා පරිභෝජනය. ඊළඟ කාරණය සේවා නියුක්තිය වර්ධනය. සේවා නියුක්තිය වර්ධනය. ඊළඟ කාරණය අන්තර්ජාතික වෙළඳාම වර්ධනය කිරීම. අන්තර්ජාතික වෙළඳාම වර්ධනය කිරීම. හරි. එතකොට අපිට මේ වගේ ආකාරයට ගන්න පුළුවන් ආර්ථික තිරසාර බව තහවුරු කර ගැනීම සඳහා වැදගත් එහෙම නැත්නම් තිරසාර ආර්ථික තිරසාර සංවර්ධනයට දායක විය හැකි වැදගත් දායක විද්‍ය අපි සැලකිලිමත් විය යුතු කරුණු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ව්‍යාපාරයට ආර්ථික තිරසාර බව සඳහා තහවුරු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. අපි උඩින් කතා කරේ ඒ සඳහා වැදගත් වන කරුණු අපි මෙතෙන්දි කතා කරන්නේ ඒ සඳහා දායක විය යුතු ආකාරය. එහෙම නැත්නම් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග විදිහට අපිට ගන්න පුළුවන්. හරි. බලමු. දක්වලා තියෙනවා මෙතන අවදානම් කළමනාකරණය, ආර්ථික වර්ධනය බල ගැනීම, පාර්ශ්වකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය මේ වගේ විවිධ කාරණා අපි කතා කරලා තියෙනවා. අපි තව කරුණු කීපයක් මෙතන ලියාගමු. මේවා සාමාන්‍ය අපි දිනදා දන්න කාරණා. අංක 1 අපි ලියාගමු. රැකියා නිර්මාණය කිරීම. රැකියා නිර්මාණය කිරීම. අංක 2 කුසලතා බල ගැනීම. කුසලතා බල ගැනීම. කුසලතා බල ගැනීම. අංක 3 සම්පත් කාර්යක්ෂමව භාවිතය. සම්පත් කාර්යක්ෂමව භාවිතය. අංක 4 ප්‍රාග්ධනය කාර්යක්ෂමව භාවිතය. ප්‍රාග්ධනය කාර්යක්ෂමව භාවිතය. හරි. ඒතර ඔය වගේ කාරණා ගන්න පුළුවන්. ඊට අමතරව තව වැදගත් කරුණු කිහිපයක් මෙතන දක්වලා තියෙනවා. හරි. ඊළඟට අපි බලමු පාරිසරික තිරසාර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය. පාරිසරික තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාර කටයුතු කරන විට විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්. හරි. පාරිසරික තිරසාර සංවර්ධනයේදී ව්‍යාපාරයක් අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද? අපි ගත්තොත් එහෙම ස්වභාවික සම්පත් පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම සම්පත් පරිභෝජනය පිළිබඳ අපි අවධානය යොමු කරන්න. ඒ වගේම සම්පත් භාවිතය තුලින් ස්වභාවික ජන කොටස් වලට සතුන්ට ජීවීන්ට මේ පරිසරයේ විවිධ අංග වලට සිදුවන බලපෑම පිළිබඳ අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය වගේ කාරණා පිළිබඳ සැලකිලිමත් වෙමින් තමයි අපි පාරිසරික තිරසාර සංවර්ධනය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. හරි. අපි මුලින්ම ලියාගමු සැලකිලිමත් විය යුතු සාධක 4ක් මෙතන ලියාගමු. අංක 1 ලියාගන්න සම්පත් පරිභෝජනය. සම්පත් පරිභෝජනය. සම්පත් පරිභෝජනය. අංක 2 අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය.
අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය අංක 3 අවදානම් කළමනාකරණය අවදානම් කළමනාකරණය අවදානම් කළමනාකරණය අංක 4 ස්වභාවික හා සංස්කෘතික උරුමයන් සුරැකීම ස්වභාවික හා සංස්කෘතික උරුමයන් සුරැකීම ස්වභාවික හා සංස්කෘතික උරුමයන් සුරැකීම එතකොට ඔන්න ඔය පාර්ශ්ව පිළිබඳ සැලකිලිමත් වෙමින් අපි පාරිසරික තිරසාර බව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා බලමු. හරි. බලමු මෙතන කාරණා කීපයක් තියෙනවා. අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිතා කිරීම. අපි පරිසරයට හානි නොවන. අපි ගත්තොත් එහෙම විෂ රසායනික ද්‍රව්‍ය ගත්තොත් එහෙම ඒවා අපි පරිසරයට එක් නොවන ආකාරයට කටයුතු කරන්න ඕන. ඒ වගේම පරිසරයට එක්වන අහිතකර ද්‍රව්‍ය අපි කළමනාකරණය කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේ ඒවා ගන්න ඕන. ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ජලය වාතය පස දූෂණය අඩු කිරීම ජෛව විවිධත්වය රැකීමට කටයුතු කිරීම පාරිසරික නීති රීති වලට අනුගතව කටයුතු කිරීම පරිසරයේ සංරක්ෂණය පරිසර හිතකාමී කටයුතු වලදී රජය හා රාජ්‍ය නොවන ආයතන සමග එක්ව කටයුතු කිරීම සූර්ය බලශක්තිය වැනි පරිසර හිතකාමී බලශක්ති භාවිතවල මේ වගේ විවිධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හරි. අපි තවත් වැදගත් කාරණා 4ක් තියාගමු. අංක 1 ලියා ගන්න. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. අංක 2 නිෂ්පාදන ක්‍රියාවලියේදී නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය බලශක්තිය ජලය වැනි දෑ සුරකීම. නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය බලශක්තිය ජලය වැනි දෑ සුරකීම. නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය බලශක්තිය ජලය වැනි දෑ සුරකීම. අංක 3 පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. අංක 4 අපද්‍රව්‍ය කළමනාකරණයේදී 3R 4R 5R වැනි සංකල්ප භාවිතය. අපද්‍රව්‍ය කළමනාකරණයේදී 3R 4R 5R වැනි සංකල්ප භාවිතය. හරි. ඒතර ඔන්න ඔය විදිහට අපිට දායක වෙන්න පුළුවන් පරිසර තිරසාර ආරක්ෂණය තහවුරු කිරීම සඳහා. අපි ඊළඟට බලමු සමාජ හා සංස්කෘතික තිරසාර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය. ව්‍යාපාර ආයතනයක සමාජ හා සංස්කෘතික තිරසාර බව තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. හරි. අපි සමාජ සංස්කෘතික තිරසාර බව වර්ධනය කරද්දී මෙන්න මේ කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. අපි ගත්තොත් එහෙම ආගමික විවිධත්වයේ ජාතීන් අතර පවතින විවිධත්වයේ විවිධ සංස්කෘතික උත්සව ඒ වගේ සංස්කෘතියන්ගේ ස්වභාවය ඇදහිලි දර මෙන්න මේ වගේ කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. බලමු මෙතන කාරණා කිහිපයක් දක්වලා දිනවා. මානව ප්‍රාග්ධනය නඩත්තු කිරීම. මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ සමාජ තත්ත්වයන් වර්ධනය කිරීම සඳහා විවිධ පිහිටලා තියෙන සමිති වෙන්න පුළුවන්. එතකොට විවිධ සංගම් මෙතන ඔන්න ඔය වගේ කාරණා අපි මානව ප්‍රාග්ධනය විදිහට එහෙම නැත්නම් මිනිසුන් අතර පවතින විවිධ එකමුතුකම් ක්‍රියාකාරකම් වලට මානව ප්‍රාග්ධනය විදිහට හඳුනා ගන්න පුළුවන්. දේශීය සංස්කෘතිය සම්ප්‍රදායන් හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම, සංස්කෘතිය සුරකීමට කටයුතු කිරීම, දුගී බව අවම කිරීමට කටයුතු කිරීම,
සේවක සබඳතා ඔන්න වගේ කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් තමයි අපි මේ සමාජ හා සංස්කෘතික දිරසාර බව සඳහා කටයුතු කරන්න හැටි. අපි තව කරුණු කිහිපයක් ලියගමු. අංක 1 ලියා ගන්න. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම. අංක 2 ජනතාවට සමාන අවස්ථා සැපයීම. ජනතාවට සමාන අවස්ථා සැපයීම. ජනතාවට සමාන අවස්ථා සැපයීම. අංක 3 සමාජ ඒකාග්‍රතාව ඇති කිරීම. සමාජ ඒකාග්‍රතාව ඇති කිරීම. අංක 4 ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම. ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම. හරි. ඒතර ඔන්න ඔය වගේ කාරණා අපිට සැලකිලිමත් වෙමින් තමයි අපි සමාජ තිරසාර සංවර්ධනය කියන කාරණේ ඉෂ්ට කිරීමට අපි දායක වෙන්නේ. හරි. අපි බලමු ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. සමාජ රක්ෂණ කටයුතු වලට දායක වීම, සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම හා සුරකීමට දායක වීම, නීති හා සාමය සුරකීමට දායක වීම. ඒතර සංස්කෘතියෙන් සුරකීම මේ වගේ විවිධ කාරණා අපිට ගන්න පුළුවන්. හරි. අපි තවත් කාරණා කිහිපයක් ලියාගමු මෙතන. අංක 1 ලියා ගන්න. අංක 1 මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම. මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම. මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම. අංක 2 මානව අයිතිවාසිකම් සුරකීමට දායක වීම. මානව අයිතිවාසිකම් සුරකීමට දායක වීම. මානව අයිතිවාසිකම් සුරකීමට දායක වීම. අංක 3 සමානාත්මතාවෙන් යුතුව කටයුතු කිරීම. සමානාත්මතාවෙන් යුතුව කටයුතු කිරීම. සමානාත්මතාවෙන් යුතුව කටයුතු කිරීම. ඊළඟ කාරණේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනය ආදී අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනය ආදී අත්‍යවශ්‍ය පහසුකම් සඳහා දායක වීම. ඒතර ඔන්න වගේ කාරණා අපිට හඳුනා ගන්න පුළුවන් සමාජ සංස්කෘතික තිරසාර සංවර්ධනය සඳහා ව්‍යාපාරවලට දායක විය හැකි ආකාර විදිහට. හරි. අපි ඊළඟට බලමු ව්‍යාපාර කටයුතු වල අහිතකර බලපෑම්. අපි මේ කතා කරපු තිරසාර සංවර්ධනය කියන සංකල්පයට එහෙම නැත්නම් ඒකට පටහැනිව ව්‍යාපාර වලින් සිදුවන කරුණු. එහෙම නැත්නම් මේට එරෙහිව ව්‍යාපාර වලින් සිදුවන කරුණු. මොනවද? තිරසාර සංවර්ධනයට ව්‍යාපාර තුලින් සිදුවන බාධා. අපි ගත්තොත් එහෙම මේ ස්වභාවික සම්පත් අසීමිත ලෙස පරිභෝජනය කරනවා. අපිට ඒවා දකින්න ලැබෙනවා. खनिज සම්පතක් හමුණොත් ඒක අතිශය දරුණු විදිහට පාවිච්චි කරනවා. වන සම්පත අතිශය දරුණු විදිහට පාවිච්චි කරනවා. මත්ස්‍ය සම්පත සාගරයේ නොසැලකිය හැකි ආකාරයට විනාශ වෙමින් පවතිනවා. එතකොට මොකද වෙන්නේ? මේ තුලින් වෙන්නේ මේ ස්වභාවික සම්පත් වලට බලපෑමක් වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම රට රටවල් අතර යුද්ධ ඇති වෙනවා. රැකියාව අවස්ථා ගිලිහිලා යනවා. හරිද? නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙනකොට අවි ආයුධ නිෂ්පාදනය වැඩි වෙනවා. ඒතර මෙන්න මේ වගේ කාරණා හරහා ව්‍යාපාරවලින් මේ තිරසාර සංවර්ධනයට විවිධ බලපෑම් වෙනවා. බලමු මෙතන කරුණු කිහිපයක් දක්වලා තියෙනවා. පරිසර දූෂණය වන පරිදි අපද්‍රව්‍ය මුදා හැරීම. අප රටේ සමාජ සංස්කෘතියට නොගැලපෙන වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම.
සමාජ සංස්කෘතියට නොගැලපෙන ඇඳුම් මෝස්තර නිර්මාණය කරේ. අපි ගත්තොත් එහෙම අපි වගේ රටවල් බටහිරකරණයට ලක් වෙනවා. එතකොට මේ ගෝලීයකරණය මෙන්න මේ වගේ සාධක හරහාවන ඒ හරහාවන අපි වාසි මෙන්ම අවාසි කතා කරන අවාසි හරහා මේ තුලින් මේ තිරසාර සංවර්ධනය කියන කාරණයට යන්න බෑ. අපිට සමාජ සංස්කෘතික අතින් වර්ධනයක් නොවි තිරසාර සංවර්ධනයට යන්න බෑ. එතකොට අපේ සංස්කෘතිය සමාජය පිරිහෙනවා කියන්නේ අපි ආර්ථික අතින් වර්ධනය වුණත් අපේ තිරසාර සංවර්ධනය කියන අරමුණෙන් අපි ඈතට විසිනවා. එහෙම නැත්නම් පිටතට යනවා කියලා තමයි අපිට දකින්න වෙන්නේ. ඒතර ඔය වගේ කරුණු ගන්න පුළුවන්. හරි. අපි තවත් කරුණු කිහිපයක් ලියාගමු. අංක 1 ලියාගන්න. වැඩි ලාභ අපේක්ෂාවෙන් වැඩි ලාභ අපේක්ෂාවෙන් ගුණත්වයෙන් අඩු භාණ්ඩ අපනයනය කිරීම. ගුණත්වයෙන් අඩු භාණ්ඩ අපනයනය කිරීම. වැඩි ලාභ අපේක්ෂාවෙන් ගුණත්වයෙන් අඩු භාණ්ඩ අපනයනය කිරීම. දෙවැනි කාරණේ දැඩි තරඟකාරීත්වය තුළ පාරිභෝගිකයින් රැවටීම. දැඩි තරඟකාරීත්වය තුළ පාරිභෝගිකයින් රැවටීම. තුන්වෙනි කාරණේ සේවක සුබසාධනය පිළිබඳ නැඹුරුව අඩුවීම. අංක 4 ස්වභාවික සම්පත් අපතේ යන පරිදි නිෂ්පාදන කටයුතු සිදු කිරීම. ස්වභාවික සම්පත් අපතේ යන පරිදි නිෂ්පාදන කටයුතු සිදු කිරීම. හරිද? ඔන්න ඔය වගේ කාරණා අපිට හඳුනා ගන්න පුළුවන්. තිරසාර සංවර්ධනයට එරෙහිව ව්‍යාපාර වලින් සිදුවන කාරණා විදිහට. එහෙම නැත්නම් ඊට බාධා වන විදිහට ව්‍යාපාර වලින් සිදුවන දේවල්. එතකොට ඒවා අපිට ඒ විදිහට හඳුනා ගන්න පුළුවන්. බලමු. තව පැහැදිලි කිරීමක් තියෙනවා. ව්‍යාපාර කටයුතු වල අහිතකර බලපෑම් අවම කිරීමට තිරසාර සංවර්ධනය සඳහා නූතන භාවිතයන් ප්‍රයෝජනයට ගත හැකියි. හරි. එතකොට මේ තිරසාර සංවර්ධනය තුල අපි කතා කරන අපි උඩින් කරුණක් විදිහට කතා කරා විවිධ සංකල්ප කිහිපයක් භාවිතා කරනවා. නූතනයේ භාවිතා වන අලුත් සංකල්ප. මේ තුලින් තිරසාර සංවර්ධනයට දායකත්වයක් සැලසෙනවා. අපි ඒවා 3R 4R 5R විදිහට සංකල්ප විදිහට හඳුන්වනවා. ඒවා අපි සිංහලෙන් පිළි සංකල්ප විදිහට හඳුනා ගන්නවා. ඒකට මේකෙදි වෙන්නේ මේ තිරසාර සංවර්ධනයේ අපේ අරමුණු වලට යන්න පහසු ඉතා සරල කාරණා අනුගමනය කර හැකි සරල කාරණා කිහිපයක් පිළිබඳ හැඳින්වීමක් තමයි මේ 3R 4R 5R වැනි සංකල්ප වල අපිට දක්නට ලැබෙන්නේ. හරි. අපි බලමු තිරසාර සංවර්ධනය සඳහා පිළි සංකල්ප භාවිතා කිරීම. එතකොට මෙහිදී වෙන්නේ මේක ආරකුරෙන් පටන් ගන්න වචන වලින් තියෙන නිසා තමයි මේ විදිහට දක්වලා තියෙන්නේ. එතකොට මේක අර මුලින්ම ආව 3R කියන සංකල්පය. එතකොට ඒකට තවත් ආරකුරෙන් පටන් ගන්න වචනයක් සහිතව වචනයක් එකතු කරලා ඒක 4R වුණා. එතකොට මේක 3R 4R 5R ඉඳලා මේ වෙනකොට 8R වගේ දක්වා මේක අර සාහිත්‍යයක් වගේ ගොඩනැගිලා තියෙනවා. එතකොට ඒකේ මේ සංකල්පේ වචනේ අර්ථයත් සමග ඒ තුළ යම් පැහැදිලි කිරීමක් තියෙනවා. ඒතර ඒ අනුව කටයුතු කිරීමෙන් මේ අරමුණු වලට යන්න අපිට පහසුවක් වෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේවා අපි පිළි සංකල්ප විදිහට හඳුනා ගන්නවා. ඒතර මේක අපේ සබ්ජෙක්ට් එකේ කොටසක් විතරක් නෙමෙයි. මේක අපි ප්‍රායෝගික ලෝකෙත් විවිධ ආයතනවල විවිධ නිෂ්පාදනාගාරවල මේ தත්ත්වය ප්‍රායෝගිකව භාවිතා කරනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු අපද්‍රව්‍ය කළමනාකරණයේදී භාවිතා කළ හැකි පිළි සංකල්ප වර්තමානයේ තවත් පුළුල්වගෙන තිරසාර සංවර්ධනය අත්පත් කර ගැනීමේදී අවධානය යොමු ඇත. ඒ යටතේ 3R 4R 5R ආදී ලෙස විවිධ අර්ථ ලබා දෙමින් සාහිත්‍යයක් ගොඩනගී ඇත. ඒ 3R සිට 8R දක්වාද නූතනයේ භාවිතයට ගැන. උසස් පෙළ විභාගයේ නව විෂය නිර්දේශය තුළ 4R සංකල්පය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේ. ඒතර මේක විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. නමුත් අපේ සබ්ජෙක්ට් එක තුළ මේ 4R කියන සංකල්පය වැඩි වශයෙන් අවධානය යොමු කරනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි බලමු
තිරසාර බව සඳහා වූ 4R සංකල්පය. හරි. එතකොට මේ 4R සංකල්පය තුල අපි ආරකුරෙන් පටන් ගන්න සංකල්ප හතරක් කතා කරනවා. රීසයිකල්, රීයුස්, රෙඩියුස් සහ රීප්ලේස් කියන සංකල්ප හතර. අපි බලමු මෙතන පැහැදිලි කිරීමක් තියෙනවා. නූතන සමාජයේ නිෂ්පාදනය සහ පරිභෝජන ක්‍රියාකාරකම් නිසා දිනකට දැරිය නොහැකි ප්‍රමාණයකින් අපද්‍රව්‍ය එකතු වීම ගෝලීය වශයෙන් ප්‍රශ්නයක් බවට පත්වද. එබැවින් නිෂ්පාදනයේදී පරිභෝජනයේදී අපද්‍රව්‍ය කළමනාකරණයේදී 4R සංකල්පයේ භාවිතය තුළින් තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ ගැනීම ලෝක මට්ටමේ අවධානය යොමු ඇත. හරි. එතකොට පරිසර කළමනාකරණයේදී තමයි අපි ගොඩක් මේක යොදා ගන්න කියලා මෙතන අදහසක් දක්වලා තියෙනවා. හරි. අපි මේ සංකල්පවල වචන පැහැදිලි කරගෙන මේවා එකින් එක කතා කරමු. හරි. පළවෙනි එක අපි ලියාගමු රීසයිකල්. එහෙම නැත්නම් ඒ ඉදිරියෙන් ලියාගන්න රීසයිකල් කියන එක ඉදිරියෙන් ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණය. රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය. රීයුස් කියන එක ඉදිරියෙන් ලියාගන්න නැවත නැවත භාවිතා කිරීම. නැවත නැවත භාවිතා කිරීම. තුන්වෙනි එක රෙඩියුස් කියන එක ඉදිරියෙන් ලියාගන්න භාවිතය අඩු කිරීම. භාවිතය අඩු කිරීම. රීප්ලේස් කියන එක ඉදිරියෙන් ලියාගන්න නැවත ස්ථාපිත කිරීම. නැවත ස්ථාපිත කිරීම. නැවත ස්ථාපිත කිරීම. හරි. එතකොට අපි බලමු මේ සංකල්ප එකින් එක 4R සංකල්පවල එකින් එක කතා කරමු. හරි. පළවෙනි සංකල්පය තමයි ප්‍රතිචක්‍රීකරණය. අපි මේක නිතර අහනවා. අපි මෙතන නිතර අපි ප්‍රායෝගිකව භාවිතයට ගන්නවා වචනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රතිචක්‍රීකරණය. හරි. ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ මොකද්ද? අපි ගත්තොත් එහෙම අපි භාවිතයෙන් ඉවතලා යන යම් දෙයක් අපිට භාවිතයට ගත හැකි තවත් වැදගත් වෙනත් දෙයක් බවට පත් කිරීම තමයි අපි ප්‍රතිචක්‍රීකරණය කියලා සරලව හඳුන්වන්නේ. එතන මේ ප්‍රතිචක්‍රීකරණය සිදුවන ආකාරය අනුව අපි ප්‍රධාන කොටස් දෙකක් හඳුන්වනවා. අධිචක්‍රීකරණය සහ අවචක්‍රීකරණය විදිහට. ඒකද කියන්නේ අපි වටිනාකමින් අඩු අපි ඉවතලා යන දෙයක් භාවිතා කරලා වටිනාකමින් වැඩි දෙයක් බිහි කරනවා. ඒ වගේම තමයි අවචක්‍රීකරණය කියලා කියන්නේ වටිනාකමින් අඩුයි දෙයක් යොදාගෙන වටිනාකමින් වැඩි දෙයක් බිහි කරනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පැරණි මෝටර රථ තලලා යකඩ බිහි කරගන්නවා. එහෙම නැත්නම් යකඩ බවට පත් කරනවා නැවත. ඒතර ඒක අපිට අවචක්‍රීකරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පිදුරු අපි විවාගාවේදී ඉවත දාන පිදුරු යොදාගෙන කඩදාසි නිෂ්පාදනය කරනවා. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් අධිචක්‍රීකරණයක් විදිහට. ඒතර ඔන්න ඔය ආකාරයට ප්‍රතිචක්‍රීකරණය කියන කාරණේ අපිට කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම ප්‍රතිචක්‍රීකරණය කියන එක පැහැදිලි කරගෙන ඒ අර්ථය කතා කරමු. හරි. ඉස්තනය අපි ලියාගමු. අපද්‍රව්‍ය වෙන්කොට අපද්‍රව්‍ය වෙන්කොට අපද්‍රව්‍ය වෙන්කොට අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම ප්‍රතිචක්‍රීකරණයයි. ප්‍රතිචක්‍රීකරණයයි. හරි. ඒතර ඒ විදිහට අපිට ප්‍රතිචක්‍රීකරණය කියන කාරණය හඳුනා ගන්න පුළුවන්. බලමු යටින් එක දක්වලා තියෙනවා. මෙහිදී අපද්‍රව්‍ය හෝ වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම සිදුවේ. මෙහිදී ද්‍රව්‍යවල පවතින භෞතික තත්ත්වය වෙනස් කිරීමට ලක් කෙරේ. ප්‍රතිචක්‍රීකරණය දෙආකාරයකට නිමවුම් ලැබෙනසේ සිදු කළ හැකිය. මොනවද අපි කිව්වා ඒවා? අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය වලින් ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදනයක් බවට පත් කිරීම අධිචක්‍රීකරණය. හරි. අපි එහෙනම් අධිචක්‍රීකරණය කියන කාරණයට උදාහරණ ලියාගමු. පිදුරු වලින් කඩදාසි නිෂ්පාදනය කිරීම. හිස්තැන ලියාගමු. පිදුරු වලින් කඩදාසි නිෂ්පාදනය කරන.
පිදුරු වලින් කඩදාසි නිෂ්පාදනය කිරීම. එතකොට ඒක අපි හඳුන්වන්නේ අධිචක්‍රීකරණය. බලමු ඊළඟට දක්වලා තිනවා ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය බවට පත් කිරීම. මම කිව්වා මෝටර රථ තල්ලා යකඩ බවට පත් කරන ජපානය. එතකොට ඒක අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. වටිනාකමින් වැඩි මෝටර රථ යකඩ බවට පත් කරන. එතකොට ඒ භාවිතයෙන් ඉවත් කරන ලද මෝටර රථ. එහෙම නැතුව මේ අලුත් මෝටර රථ එහෙම නෙමෙයි. භාවිතයෙන් ඉවත් කරන අපද්‍රව්‍ය විදිහට තියෙන මෝටර රථ තමයි ඒ විදිහට ගන්න හැටි. අපි ඒකට ලියාගමු. නිදසුන කියන අර්ථය ලියාගමු. ජපානයේ භාවිතයෙන් ඉවත් කළ වාහන තලා යකඩ බවට පත් කිරීම. ඊළඟ කාරණේ 4R සංකල්පය අපි කතා කරන්නේ. දෙවෙනි කාරණේ තමයි නැවත නැවත භාවිතා කිරීම. හරි අපි බලමු මොකද්ද මේ නැවත නැවත භාවිතා කිරීම කියලා කියන්නේ. අපි ගත්තොත් නිෂ්පාදනයේදී හෝ වේවා පරිභෝජනයේදී හෝ වේවා අපිට නැවත නැවත භාවිතා කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා අපි නැවත නැවත භාවිතා කරනවා. හරිද? උදාහරණ විදිහට අපි හිතමු පරිභෝජනයේදී අපි පරිභෝජනයේට මිලදී ගන්න කිරි ටින් එක. ඒතර ඒත් සමග ලැබෙන අර බෝතලේ අපිට නැවත පාවිච්චි කරන්න පුළුවන්. තව දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියේදීත් එහෙමයි. අමුද්‍රව්‍ය එක් දෙයකට පාවිච්චි කරපු අමුද්‍රව්‍ය තව දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒ තුලින් මොකද වෙන්නේ? මේ සම්පත් භාවිතය අපි අවම කිරීමක් සිදු වෙනවා. එහෙම නැත්නම් සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමක් අපි සිදු කරනවා. හරි. අපි නැවත නැවත භාවිතා කිරීම කියන කාරණයට තේ ලියාගමු. නිෂ්පාදන කාර්යයේදී හෝ පරිභෝජන කාර්යයේදී නැවත නැවත භාවිතා කළ හැකි දේ යොදා ගැනීම මින් අදහස් වේ. හරි. අපි උදාහරණයකට ලියාගමු මේ සඳහා. උදාහරණය නිදසුන් කියන තැන අපි ලියාගමු. හරි. කෑම ඔතන පොලිතීන් කවර වෙනුවට කෑම පෙට්ටියක් භාවිතා කිරීම. හරි. ඒතර ඔය වගේ කාරණා අපිට ගන්න පුළුවන් නැවත නැවත භාවිතා කිරීම කියන කාරණා. හරි. ඒතර ඒ තුලින් තිරසාර සංවර්ධනයේදී එහෙම නැත්නම් අපි මේ පරිසරයේ ආරක්ෂණයට කටයුතු කරනවා කියලා කිව්වා. හරි. ඊළඟ කාරණේ භාවිතය අඩු කිරීම. හරි. අපිට පුළුවන් පරිසරයට හානි කරන. එහෙම නැත්නම් මේ භාවිතය තුළින් පරිසරයට බලපෑමක් වන ද්‍රව්‍ය අපිට භාවිතය අඩු කරන්න පුළුවන්. උදාහරණ විදිහට පොලිතින්. අපිට පාරිභෝගිකවට පුළුවන්. දැන් විභාගයට එක ප්‍රශ්නයක් තිබුණා. පාරිභෝගිකවට කොහොමද තිරසාර බව සංවර්ධනයේ දායක වෙන්නේ? එතකොට 4R වලින්ම අපිට ලියන්න පුළුවන්. පාරිභෝගිකයාට පුළුවන් පොලිතින් භාවිතය අඩු කරන්න. වෙළඳසැලට යනකොට පාරිභෝගිකයාට පුළුවන් අර දි รา පත් වන ද්‍රව්‍ය වලින් හදලා දින ගමන් මල්ලක් පාවිච්චි කරන්න. ඒ වගේම වෙළඳසැල් හිමියට කියන්න පුළුවන් අර පොඩි පොලිතින් shopping bag එකක දාලා දෙනකොට එපා. තමන්ගේ අර ගෙනාපු බෑග් එකට දාලා දෙන්න. එතකොට මොකද්ද? භාවිතය අඩු කරනවා. අපද්‍රව්‍ය භාවිතය අඩු කරනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී විෂ රසායනික භාවිතය අවම කරනවා. අපි ගත්තොත් එහෙම වගා කටයුතු වලදී කෘෂි රසායනික භාවිතය අවම කරනවා. බැරිම අවස්ථාවකදී පමණයි පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ වගේ තුලින්ම අපිට දායක වෙන්න පුළුවන්. හරි. අපි ඒකත් ලියගමු භාවිතය අඩු කිරීම කියන කාරණය යටතේ. පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම මින් අදහස් කෙරේ. පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම මින් අදහස් කෙරේ.
හරි. බලමු එක තවත් පැහැදිලි කරලා දිනවා. නිෂ්පාදන හෝ පරිභෝජනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වලින් ඉවතලන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමෙන් මෙම කාර්ය පහසු වේ. එසේම පරිසරයට අහිතකර දේ භාවිතයෙන් ඉවත් කිරීම, භාවිතය ප්‍රතික්ෂේප කිරීම, භාවිත නොකර සිටීම මගින් තිරසාර සංවර්ධනයට දායක විය හැකියි. හරි. එතකොට ඔන්න ඔය වගේ කාරණා අපිට ගන්න පුළුවන් භාවිතය අඩු කිරීම යටතේ තිරසාර සංවර්ධනය කියන කාරණය යටතේ. හරි. අපි උදාහරණ කීපයක් ලියාගමු මේ සඳහා. උදාහරණ හරි. උදාහරණ දෙකක් අපි ලියාගමු. අංක 1 ලියා ගන්න. භාණ්ඩයක ඇසුරුම සඳහා දි รา පත් නොවන පොලිතීන් භාවිතය භාණ්ඩයක ඇසුරුම සඳහා දි รา පත් නොවන පොලිතීන් භාවිතය අවම කිරීම හරි. ඊළඟ කාරණේ පානීය ජලය ප්ලාස්ටික් ඇසුරුම් වල නොදැමීම. පානීය ජලය ප්ලාස්ටික් ඇසුරුම් වල නොදැමීම. හරිද? ඔන්න වගේ කාරණා අපිට ගන්න පුළුවන් භාවිතය අඩු කිරීම. එහෙම නැත්නම් 4R සංකල්පය යටතේ reduce කියන සංකල්පය යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. හරි. අපි ඊළඟට කතා කරමු. අපි 4R සංකල්පය යටතේ කතා කරන අවසාන කාරණේ නැවත ස්ථාපිත කිරීම. එහෙම නැත්නම් replace කියන කාරණේ. හරි. එතකොට මේ අපි පාවිච්චි කරන 4R කතා කරන 4R සංකල්පය තුළ ඒ වගේම මේක අපි කොහොම පරිසරය සම්බන්ධයෙන් තමයි ගොඩක් විදියට අපි කතා කරන්නේ. අපි පාවිච්චි කරන සමහර සම්පත් තියෙනවා අපිට මේවා නැවත ස්ථාපිත කරන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් වන සම්පත. ඒ වගේම මත්ස්‍ය සම්පත. ඒතර මෙන්න මේ වගේ කාරණාවලදී අපි නිෂ්පාදන කටයුතු වලදී අපි මේවා නැවත ස්ථාපිත කරන්න කටයුතු කරනවා. අපිට ඒ ස්වභාවික සම්පත් විතර නෙමෙයි අපි ගත්තොත් එහෙම අපි හිතමුකෝ රැකියා අවස්ථා අපිට මේවා නැවත බිහි කරන්න පුළුවන්. දක්ෂ සේවකයෝ බිහි කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්. හරිද? එතකොට ඒ තුලින් අපි නැවත ස්ථාපිත කිරීම සිදු කරනවා. එතකොට ඒ තුලිමුත් අපිට මේ පරිසර සංරක්ෂණයට දායක වෙන්න පුළුවන් කියලා අපිට ගන්න පුළුවන්. හරි. හරි. අපි ඒකත් පැහැදිලි කරලා ලියාගමු. නැවත ස්ථාපිත කිරීම කියන කාරණයට අපි ලියාගමු. නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ස්වභාවික සම්පත් වලින් නැවත ස්ථාපිත කළ හැකි සම්පත් නැවත පරිසරය තුළ ස්ථාපිත කිරීම මෙයින් අදහස් වේ. හරි. අපි යටතේ ලියාගමු. උදාහරණ කීපයක් ලියාගමු මේ සඳහා. හරි. දැව අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන ආයතනයක්. වන වගාවේ නිරත වීම. හරි. අපිට ඒක ගන්න පුළුවන්. හරි. දෙවෙනි උදාහරණය අපි ලියාගමු. දෙවෙනි උදාහරණය
මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාර ආයතනයක්. මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාර ආයතනයක්. මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරයක්. මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම. මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම. හරි. එතකොට අපිට ඔන්න ඔය විදිහට හඳුනා ගන්න පුළුවන් 4R සංකල්පයේ වැදගත් සංකල්ප විදිහට. එතකොට 4R වලින් එහාට ගියාම අපිට තවත් මේකට ගොඩක් ඊළඟට සම්බන්ධ කාරණේ විදිහට අපි හඳුනාගන්නේ රොඩ්. එහෙම නැත්නම් දි รา පත් වන ද්‍රව්‍ය භාවිත. එතකොට ඒක 5R සංකල්පයේ දක්වා වර්ධනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒකත් වැදගත් නිසා දක්වලා තියෙනවා. නමුත් අපි වැඩිම අවධානයක් යොමු කරන්නේ මේ 4R සංකල්පය පිළිබඳ තමයි අපේ සබ්ජෙක්ට් එකේදී. අපි විභාගයට උත්තරයක් ලියද්දී අපිට 4R 5R 6R 7R 8R වගේ දක්වා අපිට ලියන්න පුළුවන්. නමුත් අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ 4R දක්වා. හරි. මේකත් මතක තියාගන්න. ස්වභාවික දි รา පත් වන ද්‍රව්‍ය නිෂ්පාදනය හා පරිභෝජන ක්‍රියාකම් වලදී භාවිතයට ගැනීම කියන කාරණය. හරි. එතකොට ඒක අපිට 5R වලට එනකොට වර්ධනයක් විදිහට ගන්න පුළුවන්. හරි. අපි අවසාන වශයෙන් බලමු පාරිභෝගිකයාට තිරසාර සංවර්ධනයට දායක විය හැකි ආකාර. හරි. ඒතර තිරසාර සංවර්ධනය කියන එක පාර්ශ්ව 4ක් යටතේ අපි කතා කරා. තිරසාර සංවර්ධනයේ මේ පාර්ශ්ව 3ක් යටතේ අපි කතා කරා. ඒතර ඒ යටතේ පාරිභෝගිකයාටත් ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා. එතකොට අපිට ඕන නම් මේ තිරසාර සංවර්ධනයට මේ 4R සංකල්පය දාලම පාරිභෝගිකයාට කොහොමද දායක වෙන්න පුළුවන්. තිරසාර සංවර්ධනයේ අරමුණ කිව්වේ මොකද්ද? අපි තිරසාර සංවර්ධනයේ කිව්වෙම අනාගත පරම්පරාවේ පරිභෝජනීය උල්ලංඝනය නොකරමින් වර්තමානයේ කාර්යක්ෂම පරිභෝජනය කිරීම. එතකොට කොහොමද පාරිභෝගිකයෙකුට පුළුවන්? පාරිභෝගිකයෙකුට පුළුවන් ස්වභාවික පරිසරය ආරක්ෂා කරන්න. පරිභෝජනයේදී සම්පත් අපතේ යෑම වළක්වන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි අනාගත පරම්පරාව වෙනුවෙන් සම්පත් ඉතුරු කරන්න පුළුවන්. හරිද? ස්වභාවික පරිසරය ආරක්ෂා කරනවා. ඒතර මෙන්න මේ වගේ විවිධ ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන්. හරි. අපි බලමු ක්‍රියාමාර්ග කිහිපයක් අපි ලියාගමු. පරිසරයට අප එරෙහි වුවොත් පරිසරය අපට එරෙහි වනු ඇත. එබැවින් පරිසරය මිහිකත සුරකීම අනෙකුගේ නොව මාගේ වගකීම වන්නේ. පාරිභෝගික වශයෙන් අපිට ගත හැකි එවැනි ක්‍රියාමාර්ග රැසකි. හරි. හරි. එහෙනම් අපි ක්‍රියාමාර්ග කිහිපයක් ලියාගමු. අංක 1 අපි ලියාගමු. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. හරි. අපි පරිසර හිතකාමී නිෂ්පාදිත වලට කියන නමක් තමයි හරිත නිෂ්පාදිත. හරි. වරහන් ඇතුළේ ලියා ගන්න. හරිත නිෂ්පාදිත. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. හරි. අංක 2 අපි ලියාගමු. අංක 2 අපද්‍රව්‍ය කළමනාකරණයේදී අපද්‍රව්‍ය කළමනාකරණයේදී 3R 4R 5R වැනි සංකල්ප භාවිතය. අපද්‍රව්‍ය කළමනාකරණයේදී 3R 4R 5R වැනි සංකල්ප භාවිතය. පාරිභෝගිකයන්ට ඒ කාර්යය නිරත වෙන්න පුළුවන්. හරි. අංක 3 අපි ලියාගමු. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. අංක 4 අංක 4 අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව ගබඩා කිරීම. අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව ගබඩා කිරීම. අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව ගබඩා කිරීම. අංක 5 අංක 5
ජලය වාතය සහ පස සුරැකීමට කටයුතු කිරීම. ජලය වාතය සහ පස සුරැකීමට කටයුතු කිරීම. ජලය වාතය සහ පස සුරැකීමට කටයුතු කිරීම. අංක 6 අපි ලියාගමු. අංක 6 ජෛව විවිධත්වය රැක ගැනීමට කටයුතු කිරීම. ජෛව විවිධත්වය රැක ගැනීමට කටයුතු කිරීම. ජෛව විවිධත්වය රැක ගැනීමට කටයුතු කිරීම. අංක 7 පාරිසරික නීතිවලට අනුගතව කටයුතු කිරීම. පාරිසරික නීතිවලට අනුගතව කටයුතු කිරීම. පාරිසරික නීතිවලට අනුගතව කටයුතු කිරීම. අංක 8 පරිසර සංරක්ෂණයේ නිරත වීම. පරිසර සංරක්ෂණයේ නිරත වීම. අංක 8 සූර්ය ශක්තිය වැනි සූර්ය ශක්තිය වැනි සූර්ය ශක්තිය වැනි සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බලශක්ති භාවිතය. සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බලශක්ති භාවිතය. සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බලශක්ති භාවිතය. අංක 10 රුක්රෝපණය. අංක 10 රුක්රෝපණය. හරි. එතකොට අපිට ඔන්න ඔය වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ කාරණා හරහා පාරිභෝගිකයෝ විදිහට අපිට මේ තිරසාර සංවර්ධනය කියන කාරණය සඳහා දායක වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ විදිහට අපේ දෙවෙනි නිපුණතා මට්ටම අවසන් වෙනවා. එතකොට අපේ දෙකේ දෙක නිපුණතා මට්ටම එතනින් අවසන්. හරි. අපි බලමු විභාග ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හරි. විභාග ප්‍රශ්න 8ක් විතර තියෙනවා. විභාග ප්‍රශ්න කිහිපයට ඔයාලා උත්තර ලියන්න. එතකොට ඊටර ටික අපි ඊළඟ සතියේ සාකච්ඡා කරනවා. එතකොට අපි ලබන සතියේ පටන් ගන්න අපේ දෙවෙනි පාඩමේ තුනේ තුන්වෙනි කොටස. එහෙනම් තුන්වෙනි නිපුණතා මට්ටමෙන් අපි ලබන සතියේ පාඩම ආරම්භ කරනවා. හරි.